වාසනාවන්ත බෝසත් දරුවනි, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ඔබට බුද්ධ ධර්මයේ විෂය සඳහා අත්වලක් වීමටයි අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ඔබට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සින් තුන්වෙනි වාර විභාගය සඳහා ලබා දුන්න බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු මේ වෙලාවේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි, අපි එහෙමනම් ප්‍රශ්න පත්‍රයේ දිහාට යමු වෙමු. පළවෙනි ප්‍රශ්නය, බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කොට තූපාරාම දාගැබ ගොඩ නැගුවේ. පිළිතුරු 4ක් ලබා දීලා තිබෙනවා. දුටුගැමුණු රජතුමා විසිනි, 2 දෙවනපෑතිස් රජතුමා විසිනි, 3 සද්ධාතිස්ස රජතුමා විසිනි, 4 වලගම්බා රජතුමා විසිනි. නිවැරදි පිළිතුර වන්නේ දෙවනපෑතිස් රජතුමා විසිනි. එතකොට ඔබ දන්නවා දෙවනපෑතිස් රජතුමා විසින් තමයි බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කොට තූපාරාම දාගැබ නිර්මාණය කළේ. ඔබට ඒ තූපාරාම දාගැබේ පින්තූරයක් දකින්නට ලැබෙනවා. මම හිතන්නේ කවුරුත් එය හොඳින් දැක පුරුදු පින්තූරයක්. ඊළඟට ඔබ දන්නවා දුටුගැමුණු රජතුමා විසින් කර වූ දාගැබ් අතර විශේෂයෙන්ම රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය වැනි දාගැබ් විශේෂයෙන් අපිට වැදගත් වෙනවා. ඊළඟට වලගම්බා රජතුමා කර වූ දාගැබ් අතර අබේගිරි දාගැබ විශේෂයෙන් වැදගත් වන දාගැබක් වෙනවා. ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නය දිහාට යමු වෙමු. අනගාരിക දම්පාලතුමා ගිහියෙකු වශයෙන් 1931 වර්ෂයේ 57 වන වියේදී සිය අවසාන දේශනය කළේ. පිළිතුරු 4ක් ලබා දීලා තිබෙනවා. 1 විද්‍යෝදය පිරිවණේදීය, 2 බරණැස මූලගන්ධ කුටි විහාරයේදීය, 3 විද්‍යාලංකාර පිරිවණේදීය, 4 ලන්ඩන් බෞද්ධ විහාරයේදීය. නිවැරදි පිළිතුර වන්නේ 1 විද්‍යෝදය පිරිවණේදීය. ප්‍රශ්න අංක 3. ජනතාවගේ සදාචාර සංවර්ධනයට මඟ පෙන්වන ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස් වලට ධාර්මිකව රැකවරණය සලසන්න යනුවෙන් සඳහන් වන්නේ. පිළිතුරු අංක 1 දසරාජ ධර්මයේය, අංක 2 සප්ත අපරිහානීය ධර්මයේය, අංක 3 දස පුණ්‍යක්‍රියාවලය, අංක 4 දස සක්විතිවත් වලය. පිළිතුර වන්නේ දස සක්විතිවත් වලය, අංක 4. ඔබ දන්නවා දසරාජ ධර්ම කියන්නේ දානං සීලං පරිත්‍යාගං ආදී වශයෙන් ගාථාවේ සඳහන් වන පාලකයෙකු විසින් අනුගමනය කළ යුතු කරුණු 10ක්. එතකොට දන් දීම, සීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස ආදී කාරණා තමයි දස රාජ ධර්ම කියලා සඳහන් වන්නේ. ඊළඟට දස පුණ්‍යක්‍රියා යනු දාන, සීල, භාවනා, පත්තිපත්තානුමෝදනා ආදී වශයෙන් සඳහන් වන කරුණු. සප්තාපරිහානීය ධර්ම යනු නිතර රැස්වීම, සමගිව රැස්ව සමගිව කටයුතු කිරීම ආදී වජ්ජි රටේ ලිච්ඡවි රජදරුවන් අනුගමනය කරපු ඒ කරුණු 7ක් තමයි සප්තාපරිහානීය ධර්ම යනුවෙන් සඳහන් වන්නේ. එතකොට ඉහත සඳහන් කරුණ සඳහන් වන්නේ දස සක්විතිවත් වල. එහෙමනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. ඊළඟට ප්‍රශ්න අංක 4. පුජ්‍යලයාගේ පිරිහීමට හේතු කවරේදයි එක්තරා දෙවියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රය වන්නේ. පිළිතුරු අංක 1 චුල්ලකම්ම විභංග සූත්‍රයයි, අංක 2 මංගල සූත්‍රයයි, අංක 3 පරහභව සූත්‍රයයි, අංක 4 ව්‍යග්ගපජ්ජ සූත්‍රයයි. එතකොට පිරිහීමට හේතු සඳහන් වන සූත්‍රය කුමක්ද කියලා ඇහුවොත් ඔබට එකපාරට මතක් වෙන සූත්‍රය තමයි පරාභව සූත්‍රය. පරාභව කියන වචනේ තේරුමම පිරිහීම කියන එකයි. එතකොට බුදුහාමුදුරන්ගෙන්
එක්තරා දෙවියෙක් පුජ්‍යලේකුගේ පිරිහීමට හේතු වන කවුරු මොනවද කියලා අහපු ප්‍රශ්නයට බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍රය තමයි පරාභව සූත්‍රය. ඒ වගේම තමයි බුදුහාමුදුරන්ගෙන් එක්තරා දේවතාවෙක් බුදුහාමුදුරනේ මංගල කරුණු කියන්නේ පුජ්‍යලේකුගේ දියුණුවට හේතු වෙන කරුණු කියන්නේ මොනවද කියලා අහපු අවස්ථාවේ බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍රය තමයි මංගල සූත්‍රය. එතකොට එහෙම මංගල සූත්‍රයේ පුජ්‍යලේකුගේ දියුණුවට හේතු වෙන මංගල කරුණු 38ක් සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම සුභ කියන තරුණයා බුදුහාමුදුරු ළඟට ඇවිදිලා බුදුහාමුදුරනේ මේ ලෝකේ පුජ්‍යලියෝ විවිධ වෙලා උපදින්න හේතු කුමක්ද කියලා අහපු අවස්ථාවේ බුදුහාමුදුරෝ සුභ කියන මානවකයාට නැත්නම් තරුණයාට දේශනා කරපු සූත්‍රය තමයි චුල්ල කම්ම විභංග සූත්‍රය. ඒ වගේම දීඝජානුකෝලිය කියන තරුණයා බුදුහාමුදුරුවෝ ළඟට පැමිණිලා බුදුහාමුදුරුවනේ පුජ්‍යලේකුගේ මෙලව පරලොව දියුණුවට හේතු වන කරුණු ඇතුළත් සූත්‍රයක් දේශනා කරන්නට දහමක් දේශනා කරන්නට යයි බුදුහාමුදුරන්ගෙන් ඉල්ලූ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රය තමයි ව්‍යග්ගපජ්ජ සූත්‍රය. නම් මෙම ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ පරාභව සූත්‍රය කියලා මතක තියාගන්නට ඕනි. ඊළඟට ප්‍රශ්නාංක 5 තණ්හාවෙන් මානෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් ඉවසීම ප්‍රගුණ කිරීම පිළිතුරු 4 අංක 1 ශාන්ති පාරමිතාව නම් වේ 2 නෙක්ඛම්ම පාරමිතාව නම් වේ 3 ප්‍රඥා පාරමිතාව නම් වේ 4 උපේක්ඛා පාරමිතාව නම් වේ. එතකොට ශාන්ති කියන වචනේ තේරුම තමයි ඉවසීම. එතකොට බුදු බව ප්‍රාර්ථනා කරගෙන මේ කියපු තණ්හාවෙන් තොරව මානෙන් මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව අපි ඉවසීම පුරුදු කරනවා නම් ඒක අපි කියනවා ශාන්ති පාරමිතාව කියලා. එතකොට බෝසතාණන් වහන්සේ මේ ශාන්ති පාරමිතාව සම්පූර්ණ කරපු ආකාරයේ ඔබට ශාන්තිවාදී ජාතකයෙන් ප්‍රකට වෙනවා පැහැදිලි වෙනවා. ඊළඟට නෙක්ඛම්ම කියන්නේ පංචකාම සම්පත් වලින් ඈත් වීම අපි හඳුන්වනවා නෙක්ඛම්ම කියලා. එතකොට බුදුබව ප්‍රාර්ථනා කරගෙන අපි මේ පංචකාම සම්පත් වලින් ඈත් වෙනවා නම් ඒක තමයි නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කිරීම. බෝසතාණන් වහන්සේ ඒ පාරමිතාව සම්පූර්ණ කරපු ආකාරයේ මකාදේව ජාතකයෙන් ප්‍රකට වෙනවා. ඊළඟට බුදුබව ප්‍රාර්ථනාගෙන ප්‍රඥාව නුවණ දියුණු කිරීම ප්‍රඥා පාරමිතාව නම් වෙනවා. ඒ ප්‍රකට වෙන ජාතක කතාව තමයි උම්මග්ග ජාතකය. ඊළඟට බුදුබව ප්‍රාර්ථනා කරගෙන උපේක්ෂාව හේවත් මැදිහත් බව ප්‍රකට කිරීම ප්‍රගුණ කිරීම උපේක්ඛා පාරමිතාව නමින් හඳුන්වනවා. බෝසතාණන් වහන්සේ මෙය සම්පූර්ණ කරපු ප්‍රගුණ කරපු ආකාරයේ ලෝමහංස ජාතකයෙන් පැහැදිලි වෙනවා. ප්‍රශ්න අංක 5 තණ්හාවෙන් මානයෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් ඉවසීම ප්‍රගුණ කිරීම පිළිතුරු අංක 1 ශාන්ති පාරමිතා නම් වේ. අංක 2 නෙක්ඛම්ම පාරමිතාව නම් වේ. අංක 3 ප්‍රඥා පාරමිතාව නම් වේ. අංක 4 උපේක්ඛා පාරමිතාව නම් වේ. නිවැරදි පිළිතුර වන්නේ අංක 1 ශාන්ති පාරමිතාව නම් වේ. එතකොට ඔබ දන්නවා බුදුබව ප්‍රාර්ථනා කරගෙන තණ්හාවෙන් මානෙන් මිත්‍යා දෘෂ්ටියෙන් තොර වෙලා කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුක්තව ඉවසීම ප්‍රගුණ කිරීම ශාන්ති පාරමිතාව නමින් හඳුන්වනවා. බෝසතාණන් වහන්සේ මෙම පාරමිතාව සම්පූර්ණ කරපු බව ශාන්තිවාදී ජාතකයෙන් අපට පැහැදිලි වෙනවා. ඊළඟට නෙක්ඛම්ම කියලා කියන්නේ පංචකාම සම්පත් වලින් ඈත් වීම. එතකොට බුදුබව ප්‍රාර්ථනා කරගෙන අපි පංචකාම සම්පත් වලින් ඈත් වෙනවා නම් අපි ඒකට කියනවා නෙක්ඛම්ම පාරමිතාව කියලා. බෝසතාණන් වහන්සේ නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කළ බව මකාදේව ජාතකයෙන්
පැහැදිලි වෙනවා. ඊළඟට බුදු බව ප්‍රාර්ථනා කරගෙන ප්‍රඥාව නුවණ දියුණු කිරීම ප්‍රඥා පාරමිතාව නම් වෙනවා. බෝසතාණන් වහන්සේ ප්‍රඥාව ප්‍රගුණ කරපු ආකාරය අපිට උම්මග්ග ජාතකයෙන් පැහැදිලි වෙනවා. උපේක්ඛා යනු මදහත් බවයි. මේ බෝසතාණන් වහන්සේ බුදු බව ප්‍රාර්ථනා කරගෙන උපේක්ඛා පාරමිතාව සම්පූර්ණ කළ බව ලෝමහංස ජාතකයෙන් පැහැදිලි වෙනවා. ප්‍රශ්න අංක 6. රහසත් පව් නොකොට කෙලෙසර යනු දුරු කොට මෙම කවියෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අංක 1 අරහන් බුදු ගුණයයි, සුගත බුදු ගුණයයි, 3 ලෝකවිදු බුදු ගුණයයි, 4 භගවා බුදු ගුණයයි. පිළිතුරු වන්නේ අංක 1 අරහං බුදු ගුණයයි. ඔබ දන්නවා වීදාගම මෛත්‍රී හාමුදුරුව විසින් රචනා කරපු බුදු ගුණාලංකාරය නැමැති කවි පොතේ එන කවියක කොටසක්. රහසත් පව් නොකොට කෙලෙසර යනු දුරු කොට නිසි වූයෙන් පුදට අරහ යන නම කියති මුනිදුට යනුවෙන් තමයි ඒ කවියේ සඳහන් වන්නේ. එතකොට නිවැරදි පිළිතුර වන්නේ එහෙනම් අරහං බුදු ගුණය අංක 1. ප්‍රශ්න අංක 7. සිතෙහි අලස බව හා අකර්මණ්‍ය බව එක්ව කුසල ධර්මයන් ආවරණය කරයි. පංච නීවරණ ධර්මයන්ට අනුව මෙම ස්වභාවය. පිළිතුරු අංක 1 කාමච්ඡන්දයයි, 2 ව්‍යාපාදයයි, 3 තීන මිද්දයයි, 4 උද්ධච්ච කුක්කුච්චයයි. නිවැරදි පිළිතුර වන්නේ සිතේ අලස බව හා අකර්මණ්‍ය බව යනු තීන මිද්දයයි. එතකොට පිළිතුරු අංක 3 තීන මිද්ද තමයි නිවැරදි පිළිතුර වන්නේ. සිතේ ඇතිවන කම්සප විඳීමේ ආසාවට අපි කාමච්ඡන්ද කියලා හඳුන්වනවා. සිතේ ඇතිවන තරහව ව්‍යාපාදේ කියලා හඳුන්වනවා. ඒ වගේම පසුතැවීම හා නොසන්සුන්කම අපි උද්ධච්ච කුක්කුච්ච කියලා හඳුන්වනවා. ඒ වගේම බුද්ධ ආදී අටතන් පිළිබඳ ඇතිවන සැකය විචිකිච්ඡා යනුවෙන් හඳුන්වනවා. ප්‍රශ්න අංක 8. රාගය, ද්වේෂය, මෝහය ආදී කෙලෙස් යටපත් කිරීමට උපකාර වන සමත භාවනාව හඳුන්වන තවත් නමක් නම්. පිළිතුරු අංක 1 විදර්ශනා භාවනාවයි, අංක 2 සමාධි භාවනාවයි, අංක 3 ප්‍රඥා භාවනාවයි, අංක 4 තිලකුණු භාවනාවයි. එතකොට නිවැරදි පිළිතුර වන්නේ අංක 2 සමාධි භාවනාවයි. සමත භාවනාව හඳුන්වන තවත් නමක් තමයි එතකොට සමාධි භාවනාව. ඒ වගේම ඔබ දන්නවා සමත භාවනාවටම තවත් නමක් තියෙනවා. ඒ තමයි චිත්ත භාවනාව කියලා. අනිත් සියලු නම් විදර්ශනා භාවනාව හඳුන්වන නම්. විදර්ශනා භාවනාව, ප්‍රඥා භාවනාව, තිලකුණු භාවනාව යන නම් සියල්ලම විදර්ශනා භාවනාවට යෙදෙන නම්. ප්‍රශ්න අංක 9. ධර්මයේ ජීවිතයේ කොටගෙන සුපේසල ශික්ෂාකාමී දීපේතක් ගෙවා අපවත් වීමට පෙර ස්වකීය ආදානය සිදු කළ යුතු ආකාරය ලියා තැබුවේ. පිළිතුරු අංක 1 සිරි දේවමිත්ත ධර්මපාල හිමියන්ය, අංක 2 වැලිවිට සරණංකර හිමියන්ය, අංක 3 බලංගොඩ ආනන්ද මෛත්‍රේය හිමියන්ය, අංක 4 රේරුකාණේ චන්ද විමල හිමියන්ය. එතකොට මේ නිවැරදි පිළිතුර අංක 4 රේරුකාණේ චන්ද විමල හිමියන්. උන්වහන්සේ තමයි තමන්ගේ ජීවත් වන කාලය තුලදීම ඒ ආදාන කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව සඳහන් කරනු ලැබුවේ. ප්‍රශ්න අංක 10. මනා සිහිනුවණින් යුතුව සිය ධනයද රැකගෙන සාමකාමීව නිරෝගීව
ලැජ්ජා බය ඇතුව ජීවත් වීමට උපකාර වන්නේ පංචශීලයෙහි. පිළිතුරු 4 අංක 1 දෙවන සිල්පදයයි අංක 2 තෙවන සිල්පදයයි අංක 3 සිව්වන සිල්පදයයි අංක 4 පස්වන සිල්පදයයි. එතකොට නිවැරදි පිළිතුර වන්නේ අංක 4 පස්වන සිල්පදයයි. එතකොට ඔබ දන්නවා පංචශීලයේ සියලුම සිල්පද සාමකාමී නිරෝගීමත් යහපත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වෙනවා. එහෙම වුණත් ලැජ්ජා බය රැකගෙන නිරෝගී යහපත් ජීවිතයක් ගත කිරීමට ප්‍රධාන වන සිල්පදය තමයි පස්වෙනි සිල්පදය. මොකද පස්වෙනි සිල්පදය කැඩීමෙන් තමයි පුජ්‍යලේකුගේ ලැජ්ජා බය කියන කරුණු නැති වෙන්න හේතු වන ප්‍රධාන කාරණේ. ඔබ දන්නවා මේ පව් කිරීමට වැරදි කිරීමට තියෙන ලැජ්ජාව හා බය බුදුදහමේ හඳුන්වනු ලබන්නේ දේව ධර්ම හෙවත් ලෝකපාලක ධර්ම කියලා. එතකොට යම් කිසි කෙනෙක් මත්පැන් මත්ද්‍රව්‍ය ගණන් ඔහු තුල මේ වැරදි කිරීමට තිබෙන පව් කිරීමට තියෙන ලැජ්ජාව හා බය නැතිවීම නිසා ඔහු නොඑක් වැරදි කිරීමට පෙළඹෙනවා. එතකොට ඔහු සමාජ විරෝධී වැඩ කරන පුජ්‍යලෙක් බවට පත්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4 පස්වෙනි සිල්පදය. ප්‍රශ්න අංක 11. වචී කම්ම හෙවත් වචනෙන් සිදුවන වැරදි අතර අනුන් රැවටීම. පිළිතුරු 4 අංක 1 මුසාවාද අකුසලයකි අංක 2 පිසුනා වාචා අකුසලයකි අංක 3 පරුසා වාචා අකුසලයකි අංක 4 සම්පප්පලාපා අකුසලයකි. එතකොට අනුන් රැවටීම හඳුන්වන්නේ මුසාවාද අකුසලයක් හැටියට. පිළිතුර අංක 1. ප්‍රශ්න අංක 12. ආහාරගත් පසු ඇඳුම් ඇඳ ගැනීමටවත් බැරි තරමට ඇඳුම ගැනවත් නොසලකා ආහාර ගන්නා තැනැත්තා බුදුදහමේ හඳුන්වා ඇත්තේ. පිළිතුරු 4 අංක 1 ආහාර හත්තක යනුවෙනි. 2 තත්ථා වට්ටක යනුවෙනි. අංක 3 අලංසාටක යනුවෙනි. අංක 4 කාකමාසක යනුවෙනි. නිවැරදි පිළිතුර වන්නේ අලංසාටක යනුවෙනි. එතකොට තමන්ගේ ඇඳුම ඇඳ ගැනීමට බැරි තරම් ඇඳුම ගැනවත් සැලකිලිමත් නොවන ලෙස ආහාර ගන්න පුජ්‍යලයා හඳුන්වන්නේ අලංසාටක යනුවෙන්. බුද්ධ කාලීන ಭಾರತයේ ආහාර ගැනීමට ගිජු පුජ්‍යලයෝ 5 දෙනෙක් පිළිබඳව සඳහන් වෙනවා. එයින් ආහාර හත්තක යනුවෙන් හඳුන්වන්නේ ආහාර ගත්තයින් පස්සේ අනුන්ගේ අතදීමක් නැතුව නැගිට ගැනීමට බැරි තරම් ආහාර ගන්න පුජ්‍යලයා ආහාර හත්තක යනුවෙන් හඳුන්වනවා. ඊළඟට තත්තාවට්ටක යනුවෙන් හඳුන්වන්නේ ආහාර අරගෙන නැගිට ගන්න බැරුව එතනම වැටිලා නිදා ගන්න පුජ්‍යලයා තත්තාවට්ටක යනුවෙන් හඳුන්වනු ලබනවා. ඊළඟට කාකමාසක කියන්නේ ආහාර ගත්තයින් පස්සේ කපුටෙකුට හොටේ දාලා උගුරේ තියෙන ආහාර ගැනීමට පුළුවන් තරම් හැකිවන තරම් ආහාර ගන්න පුජ්‍යලයා කාකමාසක යනුවෙන් හඳුන්වනවා. ඊළඟට තවත් පුජ්‍යලෙක් 5 වෙනි පුජ්‍යලෙක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ තමයි බුද්ධ වමිතක ආහාර අනුභව කරලා නැවත ඒ ආහාර වමාරලා අනුභව කරන පුජ්‍යලයා බුද්ධ වමිතක යනුවෙන් සඳහන් වෙනවා. ප්‍රශ්න අංක 13. ප්‍රශ්න අංක 13. දැහැමි රාජ්‍ය පාලනයකට අවශ්‍ය රාජ්‍ය පාලන ප්‍රතිපත්ති මාලාවන් ගණනාවක් බුද්ධ දේශනාවේ ඇතුළත් වේ. බුද්ධ කාලීන ಭಾರತයේ වජ්ජීන්ගේ පාලන ප්‍රතිපත්ති මාලාව වූයේ. පිළිතුරු 4 අංක 1 සතර සංග්‍රහ වස්තුවය අංක 2 සිව්බඹ විහරණය අංක 3 සප්ත අපරිහානීය ධර්මය අංක 4
සතර අගතියෙන් තොරවීමය. එතකොට නිවැරදි පිළිතුර වන්නේ අංක 3 සප්ත අපරිහානීය ධර්ම. බුද්ධ කාලීන ಭಾರತයේ වජ්ජි රටේ හිටපු ලිච්ඡවි රජවරු අනුගමනය කරපු රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය තමයි සප්ත අපරිහානීය ධර්ම. බුදුරජාණන් වහන්සේගේ පවා ප්‍රශංසාවට ලක්වෙච්ච රාජ්‍ය පාලකයෝ පිරිසක්. එතකොට බුදුදහමේ උගන්වනවා පෙන්වා දෙනවා පාලකයෙක් සතර සංග්‍රහ වස්තු අනුගමනය කළ යුතු බව. සතර සංග්‍රහ වස්තු තමයි දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය කියන කරුණු. ඒ වගේම පාලකයෙක් අනුගමනය කරපු තවත් කරුණු හතරක් සිව්බඹ විහරණ හෙවත් සතර බ්‍රහ්ම විහරණ යනුවෙන් හඳුන්වනවා. ඒ තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන කරුණු හතර. මෙම කරුණු හතර පාලකයෙක් වගේම මනුෂ්‍ය ලෝකයේ සිටින ඔබේ දෙමාපියන් ඔබ දරුවන් පිළිබඳව ඇති කරගන්න ගුණාංග හතරක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තිබෙනවා මේ සතර බ්‍රහ්ම විහරණ. ඒ නිසා තමයි අම්මලා තාත්තලා බ්‍රහ්ම යන උතුම් නාමයෙන් හඳුන්වනු ලබන්නේ. ඊළඟට පාලකයෙක් අනුගමනය කළ යුතු තවත් ප්‍රතිපත්තියක් හැටියට බුදුදහමේ පෙන්වා දීලා තිබෙනවා සතර අගතියෙන් තොරවීම. සතර අගතිය කියලා කියන්නේ වෙන්විය යුතු කාරණා හතරක්. එනිසා පාලකයා මේ කියන සතර අගතියෙන් වෙන් වෙන්නට ඕනේ. ඒ තමයි ඡන්දය, ද්වේෂය, බය, මෝහය කියන මෙන්න මේ කාරණා හතර. මේ කියන සතර අගතියෙන් පාලකයෙක් වෙන්විය යුතු බව බුදුදහමේ පෙන්වලා දීලා තිබෙනවා. ඊළඟට ප්‍රශ්න අංක 14. සූත්‍ර, විනය, අභිධර්මයේ යන ත්‍රිපිටකයට විභාචානම් සර්වාත්තිවාදී අටුවා ග්‍රන්ථ සම්පාදනය වූයේ. පිළිතුරු 4. 1. දෙවන ධර්ම සංගායනාවේදීය. අංක 2. තෙවන ධර්ම සංගායනාවේදීය. අංක 3. කනිෂ්ක ධර්ම සංගායනාවේදීය. අංක 4. අලු විහාර සංගායනාවේදීය. නිවැරදි පිළිතුර වන්නේ අංක 3 කනිෂ්ක ධර්ම සංගායනාවේදීය. ප්‍රශ්න අංක 15. දැඩි චේතනාවක් නොමැතිව සිදුවන අසම්පූර්ණ කුසල අකුසල කර්ම හඳුන්වන්නේ. පිළිතුරු 4. අංක 1 ගරුක කර්ම යනුවෙනි. අංක 2 ආසන්න කර්ම යනුවෙනි. අංක 3 ආචින්න කර්ම යනුවෙනි. අංක 4 කටත්තා කර්ම යනුවෙනි. නිවැරදි පිළිතුර වන්නේ අංක 4 කටත්තා කර්ම යනුවෙනි. කර්මයේ විපාක දෙන ආකාර හතරක් බුදුදහමේ පෙන්වා දෙනවා. ඒ අනුව ඔබ දන්නවා ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම හා කටත්තා කර්ම යනුවෙන් කොටස් හතරක් පෙන්වලා දීලා තිබෙනවා. ගරුක කර්ම කියලා කියන්නේ පුජ්‍යලේක සිද්ධ කරන බරපතල කුසල අකුසල කර්ම. බරපතල අකුසල කර්ම පහක් පිළිබඳව බුදුදහමේ උගන්වනවා. අපි ඒවා හඳුන්වනවා පංච ආනන්තරීය පාප කර්ම කියලා. ඒවා තමයි මව මැරීම, පියා මැරීම, බුදුරජාණන් වහන්සේගේ ශාරීරියේ ලේ සැලවීම, සංඝ භේදය හා රහතුන් වහන්සේලා මැරීම කියන බරපතල අකුසල කර්ම තමයි පංච ආනන්තරීය පාප කර්ම කියලා සඳහන් වන්නේ. ඒ වගේම ගරුක කුසල කර්ම තමයි පංච අභිඥා හා අෂ්ට සමාපatti උපදවා ගැනීම. යම් පුජ්‍යලයක් මෙන්න මේ ගරුක කුසල හෝ අකුසල කර්ම සිද්ධ කරලා තිබෙනවා නම් ඔහුට පළමුවෙන්ම විපාක දීමට ඉදිරිපත් වන්නේ මේ කියන ගරුක කුසල හෝ අකුසල කර්ම. ඊළඟට ගරුක කර්ම නැති පුජ්‍යලයාට ඊළඟට විපාක දීමට ඉදිරිපත් වන්නේ ආසන්න කර්ම. ආසන්න කර්ම යනු මරණාසන්න මොහොතේ සිදු කරන හෝ මරණාසන්න මොහොතේ Tamanගේ සිහියට නැගුණු මතකයට නැගුණු කුසල අකුසල කර්ම අපි හඳුන්වනවා ආසන්න කර්ම කියලා. මේ ආසන්න කර්ම නැති නම් ඊළඟට විපාක දීමට ඉදිරිපත් වන්නේ
ආචින්න කර්ම. ආචින්න කර්ම යනු පුජ්‍යලයේ ජීවිතයේ නිරන්තරයෙන් පුරුදු කරන ලද සිදු කරන ලද කුසල අකුසල කර්ම අපි හඳුන්වනවා ආචින්න කර්ම කියලා. නිදසුනක් වශයෙන් ඔබ අහලා තිබෙනවා බුද්ධ කාලයේ හිටපු චුන්දසූකරික කියන ඌරු වැද්දා ජීවිතේ නිරන්තරයෙන්ම ඌරන් මරපු ප්‍රාණඝාතයේ අකුසලයේ කරපු පුජ්‍යලේ. ඉතින් අන්න ඒ වගේ නිරන්තරයෙන් සිද්ධ කරපු කුසල අකුසල කර්ම තිබෙනවා නම් ඒවා තමයි අපි ආචින්න කර්ම යනුවෙන් හඳුන්වනු ලබන්නේ. ආචින්න කර්ම නැති පුජ්‍යලයාට ඊළඟට විපාක දීමට ඉදිරිපත් වන්නේ දැඩි චේතනාවක් නොමැතිව සිදුවන අසම්පූර්ණ කුසල අකුසල කර්ම. කලාතුරකින් සිදු කරනු ලබන කුසල අකුසල කර්ම. අපි ඒවට කියනවා කටත්තා කර්ම කියලා. එතකොට දැඩි චේතනාවක් නොමැතිව සිදුවන අසම්පූර්ණ කුසල අකුසල කර්ම හඳුන්වනු ලබන්නේ කටත්තා කර්ම යනුවෙන්. පිළිතුර අංක 4. ප්‍රශ්න අංක 16. තමන් උපයන ධනය පරිහරණය කිරීමේදී අයවැය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ඒ අනුව අය ඉක්මවා වැය නොකිරීම. පිළිතුරු 4. අංක 1 උත්ථාන සම්පදා නම් වේ. අංක 2 ආරක්ක සම්පදා නම් වේ. අංක 3 කල්යාණ මිත්‍රතා නම් වේ. අංක 4 සමජීවිකතා නම් වේ. නිවැරදි පිළිතුර අංක 4 සමජීවිකතා නම් වේ. එතකොට උත්ථාන සම්පදා යනු උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කිරීම අපි හඳුන්වනවා උත්ථාන සම්පදා කියලා. ආරක්ක සම්පදා යනු ඒ උත්සාහයෙන් උනන්දුවෙන් උපයාගත් ධනය ආරක්ෂා කර ගැනීම ආරක්ක සම්පදා නමින් හඳුන්වනවා. කල්යාණ මිත්‍රතා යනු තමන්ගේ ජීවිතයට හොඳ යහපත් කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම කල්යාණ මිත්‍ර සම්පත්තිය යනුවෙන් හඳුන්වනවා. අය නොඉක්මවා වැය පවත්වා ගැනීම බුදුදහමේ සමජීවිකතා නමින් හඳුන්වනු ලබනවා. නිවැරදි පිළිතුර අංක 4 සමජීවිකතා නම් වේ. ප්‍රශ්න අංක 17. සම්බුදු සසුන බේරා ගැනීමට තවත් 25 වතාවක් මේ දඹදිව ඉපදේවා යන පැතුමෙන් යුතුව සිරිදේව මිත්‍ර ධර්මපාල හිමියන් සිහිනුවණින් යුතුව අපවත් වී වදාළේ. පිළිතුරු 4. අංක 1 1964 සැප්තැම්බර් 14 වෙනි දිනයි. අංක 2 1933 ජනවාරි 16 වන දිනයි. අංක 3 1933 අප්‍රේල් 29 වෙනි දිනයි. අංක 4 1906 ජනවාරි 8 වන දිනයි. නිවැරදි පිළිතුර අංක 3 1933 අප්‍රේල් 29 වෙනි දින. එතකොට ශ්‍රී දේවමිත්‍ර ධර්මපාල හිමියන් අපවත් වී වදාළේ 1933 අප්‍රේල් 29 වෙනි දින. ප්‍රශ්න අංක 18. සද්ධර්මයේ නැමැති මිනිකට ඇමුණු මාලය යන අර්ථය දැක්වෙන දඹදෙණි යුගයේ රචිත කෘතිය නම්. පිළිතුරු 4. අංක 1 550 ජාතක පොතයි. අංක 2 සද්ධර්ම රත්නාවලියයි. අංක 3 සිංහල බෝධි වංශයයි. අංක 4 තූප වංශයයි. නිවැරදි පිළිතුර අංක 2 සද්ධර්ම රත්නාවලියයි. සද්ධර්ම රත්නාවලියේ යන වචනේ තේරුම සද්ධර්මයේ නැමැති මිනිකට ඇමුණු මාලය යන අර්ථයයි. දඹදෙණි යුගයේ ධර්මසේන හිමියන් රචිත ග්‍රන්ථයක්. අනිත් සියලු ග්‍රන්ථ 550 ජාතක පොත, එවැගේම සිංහල බෝධි වංශය, තූප වංශය යන ග්‍රන්ථ කුරුණෑගල යුගයේ රචිත ග්‍රන්ථ. එතකොට දඹදෙණි යුගයේ රචිත ග්‍රන්ථයක් වන්නේ සද්ධර්ම රත්නාවලිය ධර්මසේන හිමියන් විසින් කරන ලද. ප්‍රශ්න අංක 19. තරුණ අවදියේදී අර්ථවත්ව ජීවත් නොවුනහොත් වයස්ගත වූ විට පසුතැවීමට සිදුවේ. මෙම අදහස කියවෙන ධම්මපද ගාථාව ආරම්භ වන්නේ. පිළිතුරු 4. අංක 1 උත්ථානවතෝ සතිමතෝ යනුවෙනි.
අංක 2 සුකරානි අසාදුනි යනුවෙනි. අංක 3 අචරිත්වා බ්‍රහ්මචර්යයන් යනුවෙනි. අංක 4 අක්කොච්චිමං අවදිමං යනුවෙනි. නිවැරදි පිළිතුර වන්නේ අචරිත්වා බ්‍රහ්මචර්යයන් යනුවෙනි යන්නයි අංක 3. එම ගාථාව නම් අචරිත්වා බ්‍රහ්මචර්යයන් අලද්දා යොබ්බනේ දනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. ඒ සරල අදහස තරුණ කාලේ යහපත් චරිතයක් ගත නොකර ධනය උපයන් නැතුව සිටි පුජ්‍යලයා මහලු වියටපත් වූ විට මසුන් නැති වියලි ලිඳක සිටින කොස්වහලීනියෙකුසේ පසුතැවීමටපත් වෙනවා කියන අදහසයි. ඊළඟට උත්තානවතෝ සතිමතෝ යන ගාථාවේ පුජ්‍යලයෙකුගේ යසස වැඩෙන කරුණු 7ක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම සුකරාණි අසාදූනී යන ගාථාවෙන් තමන්ට යහපත පිණිස හිත පිණිස පවතින යහපත් දේ කිරීම අපහසු බවත් අයහපත පිණිස පවතින දේවල් කිරීම පහසු බවත් සඳහන් වෙනවා. අක්කොච්චිමං අවදිමං යන ගාථාවෙන් යමෙක් තමන්ට බැන්න ගැහුවා තමා පැරද්දුවා යනුවෙන් වෛර බැන්දොත් වෛරය නොසින්දෙන බවත් එසේ වෛර නොබැන්දොත් වෛරය සංසින්දෙන බවත් එම ගාථා දෙකේ අර්ථය වෙනවා. ඊළඟට ප්‍රශ්න අංක 20 නිර්මාණවාදය හා ආත්මවාදයේ බිඳ වැටෙන පටිච්ච සමුප්පාද බෞද්ධ ඉගැන්වීමට අනුව සංකාර හේතු කොටගෙන පිළිතුරු 4 1 විඥාණය ඇතිවේ 2 භවය ඇතිවේ 3 නාම රූප ඇතිවේ 4 සලආයතන ඇතිවේ. නිවැරදි පිළිතුර වෙන්නේ විඥාණය ඇතිවේ. එතකොට පටිච්ච සමුප්පාදය ඔබ දන්නවා හේතුඵල ධහම පිළිබඳ විස්තර කරන ඉගැන්වීමක්. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා අනුලෝම පටිච්ච සමුප්පාදයේදී අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියලා. අවිද්‍යාව නිසා සංඛාරය ඇති වෙන බවත් සංඛාර නිසා විඥානය ඇති වෙන බවත් ඒ සඳහන් වෙනවා. ඒ නිසා නිවැරදි පිළිතුර වන්නේ සංඛාරය නිසා විඥාන ඇති වෙනවා. ප්‍රශ්න අංක 21 පංච බලි නම් වූ යුතුයකම් පහක් පිළිබඳව පත්තකම්ම සූත්‍රයේ ඉගැන්වේ. එහි අතිති බලි යනුවෙන් දක්වා ඇත්තේ පිළිතුරු 4 අංක 1 මියගිය ඥාතීන්ට යුතුයකම් ඉටු කිරීමයි. අංක 2 ඥාතීන්ට යුතුයකම් ඉටු කිරීමයි. අංක 3 රජයට යුතුයකම් ඉටු කිරීමයි. අංක 4 ආගන්තුක සත්කාරයයි. නිවැරදි පිළිතුර වන්නේ අතිති බලි යනු ආගන්තුක සත්කාරයයි. අංක 4. ඔබ දන්නවා පංච බලි කියලා පත්තකම්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ධනයෙන් කළ යුතු යුතුයකම් පහක් සඳහන් කරලා තිබෙනවා. ඒ අනුව මියගිය ඥාතීන්ට යුතුයකම් ඉටු කිරීම පුබ්බපේත බලි යනුවෙන් සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම ඥාතීන්ට යුතුයකම් ඉටු කිරීම ඥාති බලි යනුවෙන් සඳහන් වෙනවා. රජයට යුතුයකම් ඉටු කිරීම රාජ බලි යනුවෙන් සඳහන් වෙනවා. ආගන්තුකයින්ට සත්කාර කිරීම අතිති බලි යනුවෙන් සඳහන් වෙනවා. ඒ වගේම තමන් අදහන ආගමට යුතුයකම් ඉටු කිරීම දේවතා බලි යනුවෙන් සඳහන් වෙනවා. ඊළඟට ප්‍රශ්න අංක 22 අටුවා ග්‍රන්ථවල සම්මා දිට්ඨිය ආකාර පහකින් දක්වා ඇත. එහි තමන් කරන ක්‍රියාවෙහි විපාක තමන් කරා පැමිණෙන බව දැකීම හඳුන්වන්නේ. පිළිතුරු 4 අංක 1 මාර්ග සම්මා දිට්ඨිය යනුවෙනි. අංක 2 විදර්ශනා සම්මා දිට්ඨිය යනුවෙනි. අංක 3 ධාන සම්මා දිට්ඨිය යනුවෙනි. අංක 4 කම්මස්සකතා සම්මා දිට්ඨිය යනුවෙනි. නිවැරදි පිළිතුර වන්නේ අංක 4 කම්මස්සකතා සම්මා දිට්ඨිය. එතකොට තමන් කරන ක්‍රියාවේ විපාක තමන් කරා පැමිණෙනවා කියලා දැනගන්න නිවැරදි දැකීම බුදුදහමේ හඳුන්වන්නේ කම්මස්සකතා සම්මා දිට්ඨිය යනුවෙන්.
ප්‍රශ්න අංක 23 සිගාලෝවාද සූත්‍රයට අනුව ප්‍රිය වචන කතා කිරීම, සමානාත්මතාවය දැක්වීම, නොරැවටීම යන යුතුයකම් ඉටු කළ යුත්තේ. පිළිතුරු 4 අංක 1 මිතුරා විසින් මිතුරන්ටය, අංක 2 මිතුරන් විසින් මිතුරාටය, අංක 3 සේවකයන් විසින් ස්වාමියාටය, අංක 4 ස්වාමියා විසින් සේවකයාටය. නිවැරදි පිළිතුර වන්නේ අංක 1 මිතුරා විසින් මිතුරන්ට. එතකොට සිංහාලෝවාද සූත්‍රයට අනුව ප්‍රිය වචන කතා කිරීම, සමානාත්මතාවය දැක්වීම, නොරැවටීන කියන යුතුයකම් මිතුරා විසින් Tamanගේ මිතුරන්ට ඉටු කළ යුතු යුතුයකම් හැටියට සිංහාලෝවාද සූත්‍රයේ සඳහන් කරලා තිබෙනවා. ප්‍රශ්න අංක 24 කුරුණෑගල නිල්ලග්ගම වඩාත් ප්‍රසිද්ධ වන්නේ. පිළිතුරු 4 අංක 1 කලාත්මක සඳකඩ පහණක් හමු වීම නිසාය, අංක 2 කලාත්මක බෝධිඝරයක් හමු වීම නිසාය, අංක 3 කලාත්මක බුදු පිළිමයක් හමු වීම නිසාය, අංක 4 පැරණිතම සෙල්ලිපියක් හමු වීම නිසාය. නිවැරදි පිළිතුර වන්නේ අංක 2 කලාත්මක බෝධිඝරයක් හමු වීම නිසාය. ඔබට දැන් දකින්න ලැබෙනවා ඒ නිල්ලග්ගම බෝධිඝරයේ පින්තූරයක් ඔබ කවුරුත් දැකලා තිබෙන. අන්නේ කලාත්මක බෝධිඝරය නිසා කුරුණෑගල නිල්ලග්ගම ප්‍රසිද්ධ වී තිබෙන්නේ. ඊළඟට ඔබ දන්නවා කලාත්මක සඳකඩ පහණක් හමු ස්ථානයක් හැටියට අනුරාධපුර බිසෝ මාලිගාව වැදගත් වෙනවා. ඒ වගේම කලාත්මක බුදු පිළිමයක් ගැන කතා කරනකොට අපිට අනුරාධපුරේ මවේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මතක් වෙනවා. එතකොට පැරණිතම සෙල්ලිපි ගැන මතක් වෙනකොට තෝනිගල සෙල්ලිපි ආදී සෙල්ලිපි මතක් වෙනවා. එතකොට කුරුණෑගල නිල්ලග්ගම වඩාත් ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ කලාත්මක බෝධිඝරයක් හමු වීම නිසා කියන කාරණය තමයි නිවැරදි වන්නේ. ප්‍රශ්න අංක 25 කොසල් රට කේසපුත්ත නියම්ගමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඔවුන්ට යමක් නිවැරදිව පිළිගැනීමට උපකාර වන අගනා දේශනාවක් කළසේක. එම දේශනාව නම් අංක 1 ව්‍යග්ගපජ්ජ සූත්‍රයයි, අංක 2 මංගල සූත්‍රයයි, අංක 3 කාලාම සූත්‍රයයි, අංක 4 පරාභව සූත්‍රයයි. නිවැරදි පිළිතුර අංක 3 කාලාම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ කේසපුත්ත නියම්ගමට වැඩම කරලා කාලාම වැසියන්ට දේශනා කරපු සූත්‍රය වන්නේ කාලාම සූත්‍රය. මෙම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සිතීමේ විමසීමේ නිදහස අගය කරපු සූත්‍රයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. අංක 26 සත්වයන්ගේ දක්නට ලැබෙන විවිධ විෂමතාවන්ට හේතුව කර්මය බව බුදුරජාණන් වහන්සේ සුභ මානවකයාට දේශනා කොට ඇත. එම දේශනාවට අනුව නිතර ද්වේෂයෙන් හෙවත් තරහෙන් ජීවත් වන පුජ්‍යලයා මරණින් මතු. පිළිතුරු අංක 1 පහත් කුලවල උපදී, අංක 2 අල්පේශාක්‍යව උපදී, අංක 3 අඩු වයසින් මියයි, අංක 4 විරූපීව උපදී. නිවැරදි පිළිතුර වන්නේ අංක 4 විරූපීව උපදී යන්න. එතකොට ද්වේෂයෙන් යුක්ත පුජ්‍යලයා, තරහෙන් යුක්ත පුජ්‍යලයා ඊළඟ භවයේදී විරූපීවය අවලස්සන වෙලා උප්පත්තිය ලබනවා. පහත් කුලවල ඉපදීමට හේතුව හැටියට චුල්ලකම්ම විභංග සූත්‍රයේ සඳහන් වන්නේ ගරු කළ යුත්තන්ට ගරු නොකරන, පිදී යුත් පුදන්නේ නැති පුජ්‍යලයා පහත් කුලවල උප්පත්තිය ලබන බවයි. අල්පේශාක්‍ය උපදීමට හේතුව හැටියට සඳහන් වන්නේ අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන පුජ්‍යලයා. අඩු වයසෙන් මිය යාමට හේතුව වන්නේ ප්‍රාණඝාත ආදී අකුසල් සිද්ධ කිරීම. ප්‍රශ්න අංක 27 බුදුරජාණන් වහන්සේගේ නවාරාදී බුදුගුණ වර්ණනා කරමින්
විද්‍යා චක්‍රවර්ති විසින් රචිත බුත්සරණ කෘතිය. පිළිතුරු අංක 1 අනුරාධපුර යුගයට අයත් වේ. අංක 2 පොළොන්නරු යුගයට අයත් වේ. අංක 3 ගම්පොළ යුගයට අයත් වේ. අංක 4 කුරුණෑගල යුගයට අයත් වේ. නිවැරදි පිළිතුර වන්නේ අංක 2 පොළොන්නරු යුගයට අයත් වේ. එතකොට විද්‍යා චක්‍රවර්ති විසින් රචනා කරපු බුත්සරණ පොළොන්නරු යුගයට අයත් කෘතියක්. අංක 28 උඩරට තුම්පනේ වැලිවිට ප්‍රදේශයේ 1698 ජූනි මාස 18 වෙනි දින උපන් කුලතුංග බණ්ඩාර නම් කුමරුවා වයස අවුරුදු 16 දී පැවිදි දිවියට ඇතුළත් වූයේ. අංක 1 මහනුවර සූර්යගොඩ විහාරයේදීය. අංක 2 මහනුවර දළදා මාලිගාවේදීය. අංක 3 මහනුවර මල්වතු විහාරයේදීය. අංක 4 මහනුවර අත්ගිරි විහාරයේදීය. නිවැරදි පිළිතුර වන්නේ අංක 1 මහනුවර සූර්යගොඩ විහාරයේදීය යන්නයි. ප්‍රශ්න අංක 29 සැරියුත් මුගලන් මහතෙරුන් වහන්සේලා දෙනමට අගසව් තනතුරු ප්‍රදානය කිරීම පිළිබඳ බුදුරජාණන් වහන්සේට විරුද්ධව විවිධ චෝදනා එල්ල කළේ. අංක 1 දේවදත්ත භික්ෂුවයි. අංක 2 චන්න භික්ෂුවයි. අංක 3 නිගණ්ඨනාත පුත්තයි. අංක 4 සංජීව පරිබ්‍රාජකයයි. නිවැරදි පිළිතුර වන්නේ අංක 2 චන්න භික්ෂුව. ප්‍රශ්න අංක 30 විදේශීය බලවේගයන්ගෙන් රටදය සමය බේරා ගැනීමේ දුටුගැමුණු කුමරුගේ අපේක්ෂාවට පිය රජතුමා ඉඩ නොදුන් නිසා පියපුතු ආරවුලක් හටගත්තේය. පිය රජුගේ මෙම ක්‍රියාව නිවටකමක් ලෙස සිතූ කුමාරයා පියාගෙන් වෙන්ව වාසය කළේ. අංක 1 මාගම ප්‍රදේශයේය. අංක 2 විජිතපුරයේය. අංක 3 කොත්මලේ ප්‍රදේශයේය. අංක 4 යාපහුවේය. නිවැරදි පිළිතුර වන්නේ අංක 3 කොත්මලේ ප්‍රදේශයේය. ප්‍රශ්න අංක 31 මනා සිහියෙන් යුතුව පමණ දෙන ආහාර ගන්නා පුජ්‍යලයාගේ දුක් වේදනාවන් තුනී වේ. ආහාර සෙමින් දිරවයි. ආයුෂ වැඩි වේ. යනුවෙන් දෝණපාක සූත්‍රයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කළේ අංක 1 කොසල් රජතුමාටය. අංක 2 බිම්බිසාර රජතුමාටය. අංක 3 උදේනි රජතුමාටය. අංක 4 අජාසත් රජතුමාටය. නිවැරදි පිළිතුර අංක 1 කොසල් රජතුමාටය. ප්‍රශ්න අංක 32 බුදුදහමට අනුව මිනිස් සිතේ උපදින රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මදමාන ආදී සියලු කෙලෙස් හඳුන්වා ඇත්තේ. අංක 1 කායික රෝග යනුවෙනි. අංක 2 මානසික රෝග යනුයි. අංක 3 සංසාරගත රෝග යනුවෙනි. අංක 4 නිදන්ගත රෝග යනුවෙනි. නිවැරදි පිළිතුර අංක 2 මානසික රෝග යනුවෙනි. ප්‍රශ්න අංක 33 ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීමේදී තමාට මුහුණ දීමට සිදුවන අකුසල කර්ම විපාක මගහරවා ගැනීම. අංක 1 ගති සම්පත්තියයි. අංක 2 උපදි සම්පත්තියයි. අංක 3 කාල සම්පත්තියයි. අංක 4 පයෝග සම්පත්තියයි. නිවැරදි පිළිතුර අංක 4 පයෝග සම්පත්තියයි. බුදුදහමේ කර්ම විපාක වෙනස් කර ගැනීමට පුළුවන්කම ලැබෙන සම්පatti 4ක් හා විපatti 4ක් උගන්වනවා. ඒ අනුව ගති සම්පatti anu උසස් කුලවල උප්පත්තිය ලැබුවොත් ඇතැම් විට සමහර අකුසල කර්ම විපාක දීමෙන් අපට වැළකී යන්නට පුළුවන්කම තිබෙනවා. උපදි සම්පatti anu රූමත්ව ලස්සනව ඉපදුණු විට ඇතැම් අකුසල කර්මවල විපාක මගහැරී යන්නට පුළුවන්කම තිබෙනවා. කාල සම්පatti anu ශාස්ත්‍රීය කාලයක උප්පත්තිය ලැබුවොත්
ඇතැම් අකුසල කර්ම විපාකවල විපාක අපිට මගහැරී යන්නට පුළුවන්කම ලැබෙනවා. පයෝග සම්පatti යනු අපි ප්‍රඥාවෙන් යුතුව උත්සාහයෙන් යුක්තව කටයුතු කිරීමෙන් ඇතැම් අකුසල කර්මවල විපාක වළක්වා ගන්නට පුළුවන්කම තිබෙනවා. ප්‍රශ්න අංක 34 මව්පියන්ට උපස්ථාන කිරීම, දරුවන්ට සංග්‍රහ කිරීම, භාර්යාවට සංග්‍රහ කිරීම, ඥාතීන්ට සංග්‍රහ කිරීම යන මෙලව දියුණුවට උපකාර වන මෙම දහම් කරුණු සඳහන් වන්නේ අංක 1 මංගල සූත්‍රයේය, අංක 2 නියමෙත් සූත්‍රයේය, අංක 3 රතන සූත්‍රයේය, අංක 4 පරාභව සූත්‍රයේය. නිවැරදි පිළිතුර වන්නේ අංක 1 මංගල සූත්‍රයේය. ප්‍රශ්න අංක 35 භාවනා ඉරියව්වක් සේම කායික ව්‍යායාමයක් ලෙස සැලකිය හැකි සක්මන් මළුව භික්ෂූන් වහන්සේලාට අනුමත කරන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ. අංක 1 කොසල් රජතුමාය, අංක 2 බිම්බිසාර රජතුමාය, අංක 3 ජීවක වෛද්‍යවරයාය, අංක 4 විසාකා මහෝපාසිකාවය. නිවැරදි පිළිතුර අංක 3 ජීවක වෛද්‍යවරයාය. ප්‍රශ්න අංක 36 මහින්දාගමණයෙන් නොබෝ දිනකින් ලක්දිව තේරවාදී බෞද්ධ මූලස්ථානය මහමෙවුනා උයනේ පිහිටුවීමත් සමග ලක්දිව පුරා විහෙර විහාර ඇතිවිය. මෙම මූලස්ථානය ඌයේ අංක 1 මහා විහාරයයි, අංක 2 අභයගිරියයි, අංක 3 ජේතවනයයි, අංක 4 මිහින්තලයයි. නිවැරදි පිළිතුර වන්නේ අංක 1 මහා විහාරයයි. ප්‍රශ්න අංක 37 ශාසන ඉතිහාසයේ තේරවාද ධර්ම සංගායනා කීපයක් පැවැත්වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. දෙවන ධර්ම සංගායනාවේ දායකත්වයේ දරනු ලැබුවේ අංක 1 අජාසත් රජු විසිනි, අංක 2 කාලාශෝක රජු විසිනි, අංක 3 ධර්මාශෝක රජු විසිනි, අංක 4 කනිස්ක රජු විසිනි. නිවැරදි පිළිතුර වන්නේ අංක 2 කාලාශෝක රජු විසිනි. ප්‍රශ්න අංක 38 චතුර්විධ සුඛයන් අතර උත්හාන වීරයෙන් දෑතේ මහන්සියෙන් දහදිය වගුරුවා ධාර්මිකව උපයාගත් ධනය පරිහරණය කිරීමෙන් ලබන සැපය හඳුන්වා ඇත්තේ අංක 1 අත්ති සුඛ යනුවෙනි, අංක 2 භෝග සුඛ යනුවෙනි, අංක 3 අනන සුඛ යනුවෙනි, අංක 4 අනවජ්‍ය සුඛ යනුවෙනි. නිවැරදි පිළිතුර වන්නේ අංක 2 භෝග සුඛ යනුවෙනි. අත්ති සුඛ කියලා කියන්නේ නිවැරදිව උපයාගත් ධනයක් Tamanට තියෙනවා කියලා Tamanට සතුටු වෙන්න පුළුවන් නම් ඒක අත්ති සුඛ යනුවෙන් හඳුන්වනු ලබනවා. අනන සුඛ යනු Taman ණය නොවි ජීවත් වෙනවා නම් එය අනන සුඛ යනුවෙන් හඳුන්වනු ලබනවා. ඒ වගේම අනවජ්‍ය සුඛ යනු නිවැරදි ජීවිතයක් ගත කරන පුද්ගලයාට Taman නිවැරදි ජීවිතයක් ගත කරනවා කියලා සිතලා සතුටු වෙන්න පුළුවන් නම් එය අනවජ්‍ය සුඛ යනු හඳුන්වනු ලබනවා. එතකොට ඒ ධනය නිවැරදි පරිහරණයෙන් ලබන සතුට භෝග සුඛ යනුවෙන් හඳුන්වනු ලබනවා. නිවැරදි පිළිතුර අංක 2. ප්‍රශ්න අංක 39 උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. මෙහි සුචිකම්ම යනුවෙන් හැඳින්වෙන්නේ 1 කුසල් කිරීමයි, 2 කුසලයට පමා නොවීමයි, 3 හික්මීමයි, 4 එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීමයි. නිවැරදි පිළිතුර අංක 1 කුසල් කිරීමයි.
අවසාන ප්‍රශ්නය ප්‍රශ්නාංක 40. පළමු ධර්ම සංගායනාවේදී පත් කළ සූත්‍ර පිටකයට අයත් දීඝනිකායේ භාරකාරත්වයේ හෙවත් භානක පරපුර වන්නේ අංක 1 සරියුත් තෙරුන් ප්‍රදාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවයි අංක 2 ආනන්ද තෙරුන් ප්‍රදාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවයි අංක 3 මහා කාශ්‍යප තෙරුන් ප්‍රදාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවයි අංක 4 අනුරුද්ධ තෙරුන් ප්‍රදාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවයි. නිවැරදි පිළිතුර අංක 2 ආනන්ද තෙරුන් ප්‍රදාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවයි. ඔබ දන්නවා සූත්‍ර පිටකයේ පොත් පහක් තිබෙනවා. ඒ තමයි දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය හා කුද්දක නිකාය කියලා. ප්‍රථම ධර්ම සංගායනාවේදී මේ කියන නිකාය ග්‍රන්ථ පහ එක් එක් මහතෙරවරුන් ඇතුළු ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට කටපාඩමින් පවත්වාගෙන යාමට වගකීම පැවරුවා. එම කණ්ඩායම් අපි හඳුන්වනවා භානක පරපුර යනුවෙන්. ඒ අනුව දීඝනිකාය ආනන්ද තෙරුන් ප්‍රදාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවටත් මජ්ක්‍ධිම නිකාය සරියුත් තෙරුන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවටත් අංගුත්තර නිකාය අනුරුද්ධ තෙරුන් ප්‍රදාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවටත් සංයුක්ත නිකාය මහා කාශ්‍යප තෙරුන් ප්‍රදාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවටත් කුද්දක නිකාය සියලුම භික්ෂූන් වහන්සේලාටත් කටපාඩමින් පවත්වාගෙන යාමට පවරනු ලැබුවා. හොඳයි දරුවනේ, අපි බස්නාහිර පළාත් දෙපාර්තමේන්තුව විසින් 3 වෙනි වාරය සඳහා ඔබට ලබා දුන් බුද්ධ ධර්ම විෂයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ඉතාම කෙටියෙන් සාකච්ඡා කළා. එය ඔබට කිසියම් උපකාරයක් වේයයි අපි විශ්වාස කරනවා. මෙම විභාගය සඳහා පෙනී සිටින සියලුම දූ දරුවන්ට බුද්ධ ධර්මයේ විෂයට මෙන්ම අනිකුත් සියලුම විෂයන්ට ඊටාම හොඳින් පිළිතුරු ලිවීමට අවශ්‍ය කායික ශක්තිය, මානසික ශක්තිය, නිදුක් නිරෝගී සුව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන්